ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. අයිබෝන් සුබ දවසක් හිමානන්ද ඔබටත් අපේ හිතවතුන්ටත්. පහුගිය 29 වෙනිදා හිමානන්ද ඔබ කිව්වා වගේම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මේ මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය මේ වෙනකොට පාලනය කරලා තිබෙනවා. ඇත්තටම මේ පාසල් දහසක් ආරම්භ වුණොත් නැත්නම් පාසල් වැඩි ප්‍රමාණයක් විවෘත වෙන තැන බන්ධනාගාර වැසෙනවා කියලා අපි අහලා තියෙන්නේ. ඇත්තටම අපේ අධ්‍යාපනය අපිට කොයිතරම් වැදගත්ද? හික්මීමක් විනයක් ඇති අධ්‍යාපනයක්, දැනුමක් විඥානයක් ගොඩනගා ගන්න පුළුවන් අධ්‍යාපනයක් රටකට කොයිතරම් වැදගත්ද? මෙවැනි වටපිටාවක අපිට හිතන්න ඉඩකඩක් වෙන් කළ දීලා තිබෙනවා. කොහොම වුණත් පහුගිය කාලය පුරාම පාර්ලිමේන්තු වැයශීර්ෂ විවාදයන්හිදී විවිධ අමාත්‍යාංශ යටතේ සිදුවන කර්තව්‍යයන් පිළිබඳව සාකච්ඡා කරා. එයට සමගාමීව සුභාරතී සාකච්ඡා මණ්ඩපයත් අපි ප්‍රචාරය වුණේ ඒ ආකාරයෙන්. විවිධ අමාත්‍යාංශවල හැඩතල රුවගුණ අපි මේ සියල්ලම විමසා බැලුවා පහුගිය දින කීපය පුරාම. අද අපි ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙතට යොමු වෙන්නේ. අද අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදය. වැයශීර්ෂ විවාදය ඒ ආකාරයෙන් පැවැත්වෙද්දී අධ්‍යාපන ශාස්ත්‍රයේ රුවගුණ හැඩතල විමසා බලන්නට අවශ්‍යයි අපට. මොකද මේ මොහොත වන විට දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පිළිබඳව විවාදාත්මක කරුණු සමාජයට පැමිණ තිබෙනවා. ඇත්තටම පාසල් විවෘත කළ යුතුද නැත්නම් පාසල් විවෘත නොකර දරුවන් නිවසේ සිට විවිධාකාරයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කළ යුතුද? මෙන්න මේ ප්‍රශ්නය විසඳ ගන්න අපි කතා කරන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන. එවැනි අවස්ථාවක් තමයි අද මේ සුභාරතී තුලින් අපි ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. අපි ඊ타මත්ම ගෞරවයෙන් මේ සාකච්ඡාවට ඇරයුම් කළා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් මහාචාර්ය කපිල පෙරේරා මහතාට. බොහොම ගෞරවයෙන් ආදරයෙන් අපි මහාචාර්යතුමනි ඔබතුමන්ව පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන් සුබ දවසක්. හොඳයි. මහාචාර්යතුමනි දැන් අර යම් යම් කාල සීමාවල විවිධ චරිත එනවා විවිධ මාතෘකා ඔස්සේ මේ විවේචනයට භාජනය වෙන. දැන් මේ කාලේ ඔබතුමා නේද වැඩියෙන්ම කතා බහට ලක් වෙන චරිතය මේ දරුවන්ගේ පාසල් පද්ධතිය ගැන කතා කරොත් මහාචාර්ය කපිල පෙරේරා තමයි මාතෘකාව වෙන්නේ. එහෙම නේද? මෙහෙම කියවකෝ අධ්‍යාපන අමාත්‍යාංශය කියලා කියමු. ඔව් හොඳයි. දැන් මහාචාර්යතුමනි ඔබතුමන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙන්නට කලින් විවිධ ශාස්ත්‍රවල යම් යම් නිලතල ඉසුරුවා නේද? පොඩක් ඒ ගැන කතා කරොත් අපි කොහොමද? විශේෂයෙන් මම මේ තනතුරු බාර ගන්න ඉස්සෙල්ලා මට ආරාධනය ලැබෙනකොට මං හිටියේ මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපති විදිහට. ඒකේ මං වසර 3ක් තමයි නිශ්චිතවම ආපු දවසේම මම වසර 3 තමයි ඉන්නේ. ආයි ඔය චාරිත්‍ර අනුකූල පරිදි සම්ප්‍රදාය අනුකූලව මම දෙවෙනි පාරේ ඉල්ලන්නේ නැහැ කියන එක මම පැහැදිලිව කිව්වා. ඒ විදිහටම තමයි මම අනුගත වෙලා කතා කරේ. මම එතකොට මගේ බාරගත්තේ 2017 නොවැම්බර් මාසේ 27 වෙනිදා තමයි මම ඒ තනතුර බාරගත්තේ. මම කිව්වා මම 2020 නොවැම්බර් 26 අනිවාර්යයෙන්ම යනවා. මම ආයි දෙවෙනි වතාවට මේක නැවත ආයුධම්කරුවෙක් වෙන්නේ නැහැ කියන එක. ඒක මම සපත කළා. ඉන්නකොට තමයි මේ 2020 මම හරියටම මාස 6කට කලින් ඒ චක්‍රලේඛ ප්‍රකාරව දැන්වීම පළ කළා. ඒ අපේක්ෂකයන් මේ කියන්නේ ඒ ඉල්ලුම් කරුවන් තෝරන්න සම්මුඛ පරීක්ෂණය අගෝස්තු මාසේ 21 වෙනිදාට දින නියම කළා. ඉන්න අතරේ මට අගෝස්තු මාසේ 14 වෙනිදා තමයි මේ ආරාධනය ලැබුණේ. ඊට පස්සේ මම මේක බාරගත්තට පස්සේ ශනිකව අගෝස්තු මාසේ 17 වෙනිදා මම ඒ තනතුරෙන් ඇවිල්ලා මේ තනතුරට වැඩ බාරගත්තා. ඊට කලින් මම හිටියේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨාධිපති. ඒකෙත් සාමාන්‍යයෙන් පීඨාධිපති කෙනෙක් එක වරක් කරනවා අවුරුදු 3ක්, තව වරක් කරනවා අවුරුදු 3ක්.
දැන් මේ වර්තමානයේත් මේ හිටපු පීඩාධිපතිතුමා දෙවෙනි වර නොවැම්බර් මාසේ 27 වෙනිදා එතුමා ඊළඟ වෘත්තුණත් කරන මේක තමයි සම්ප්‍රදාය. ඊට මත්තෙන් මම හිටියා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විදියට ගරු SB දිසානායක ඇමතිතුමා යකට මට ආරාධනයක් කළා. මම ඒකත් හරියටම කිව්වා. මම බාරගත්තේ 2011 පෙබරවාරි මාසේ 1 වෙනිදා. මම කිව්වා හරියටම 2013 ජනවාරි මාසේ 31 මම යනවා කියලා. මම ඒ කියපු විදිහටම ගියා. ඊට කලින්ම නාරායතනයේ සභාපති ධුරය භාරගත්තා. ඒකත් මම බෑ කියලා මාසෙකට තමයි භාරගත්තේ. නමුත් සුනාමි තත්ත්වයේ යටතේ ඒ වැඩ කටයුතු කරන්න වුණා. ඒ වකට හිටියේ අතිගරු ජනාධිපතිතුමිය එතන හිටියා ලේකම් මහත්මයෙක්. මේ මට මතක හැටියට ඒ ලේකම්තුමා මට කතා කළ දවසක් මම දේශනයක් කරලා එතුමා ඉදිරියට මට කිව්වා මේ මෙන්න මේක පොඩ්ඩක් බාර ගන්න කියලා. මම කිව්වා මට නම් බෑ, මම මේ බයොලොජි දන්නේ නැහැ, මම මැත්ස් කියලා. නෑ පොඩ්ඩක් ඉන්න ඇමතුමා ඉන්නවා කියලා. ඒතර ජනතා විත්ති පෙරමුණේ ඇමතුමෙක් හිටියේ චන්ද්‍රසේන විජේසිංහ කියලා. එතකොට එතුමා කිව්වා කපිල මහත්තයා මේක අපිට උදව්වක් කරනව නේද කියලා. මම එතනත් ඒ කටයුත්ත හරියටම අවුරුදු 1 මාස 8ක් ඉවර කළා. මේ මං ගියා. ඊට පස්සේ ආයි ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන් කොමිසමේ කොමසාරිස් විදියට මට කතා කරා සරුත් තමුණුගම ආචාර්ය මේ ඒ ඇමතුමා මනෝ විජිරත්න ඇමතුමා. ඒකත් මං ඒ කාලේ ඒ ගත දවසම බාරගෙන ඊට පස්සේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු මේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා මේ පැදුරටත් නොකිය ගියා කියලා. මම යාපනයේ ඉන්නකොට මට කුදුරුකතනයක් කතා කරලා කිව්වා. ඒ වලට හිටියේ මේජර් ජෙනරල් බාලසූරිය කියලා. මේ ඩොක්ටර් ඔයාට බැයිද මේක කරන්න කියලා. මේ යුද්ධ නිමා වෙනකන්වත් අපිට මේක කරලා දෙන්න කියලා. මම හරියටම යුද්ධ නිමා වෙනකම්ම ඒ කටයුත්ත කරලා දුන්න අධ්‍යාපන අධ්‍යක්ෂක විදියට. ඊට අමතරව මේ 2000 මට මතකයි 13 මාර්තු මාසේ මට කතා කරා මේ විදුලිවල මණ්ඩලයේ උපසභාපති. ඒක කතා කරේ මේ MC ෆර්ඩිනැන්ඩු කියන ලේකම්තුමා කතා කරේ. කතා කරලා කිව්වා මේක සාමාන්‍යයෙන් මේ කපිල අපි දෙන්නේ මේ හිටපු මේ කියන්නේ ජෙනරල් මැනේජර් සාමාන්‍ය අධිකාරියට දෙන්නේ. නමුත් මේ වෙලාව අපිට ඔබතුමා වටිනවා. මොකද ඔබතුමා යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් වෘත්තියෙන්. නමුත් මේකේ බහුතරයක් ඉන්නේ විදුලි ඉංජිනේරුවෝ. ඒ නිසා අපි මේ වෙලාවේ කල්පනා කරා ඔබතුමාට දෙනවා කියලා. මම හරියටම ඒකත් කළා. ජනවාරි මාසේ 8 වෙනිදා 2015 ඡන්දේ වුණා. මම හරියටම 2015 ජනවාරි මාසේ 9 වෙනිදා උදේ 9ට ගිහිල්ලා මා ඉල්ලාස් වෙනවා කියලා මම ඒක දීලා මට එපයි කිව්වා. ඉතින් ඒ විදිහට තමයි මම කටයුතු කරගෙන ගියේ. හොඳයි මහාචාර්යතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳව කතා කරත් අවසානයේ ඔබතුමන්ට කියන්න තියෙන්නේ හරියටම මේ වැඩේ කරා කියලා. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මහාචාර්යතුමනි, දැන් වර්තමාන ඒ උද්ගත වෙලා තිබෙන තත්ත්වය පාසල් විවෘත කිරීම හා විවෘත නොකිරීම, මෙන්න මේ කාරණා දෙක අතර තමයි දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්තමානයේ මේ මොහොතේ කාර්යභාරය සකස් වෙමින් තිබෙන්නේ. ඇත්තටම දැන් මේ බස්සාහිර පළාත හැර අනෙකුත් පළාත්වල පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය පිළිබඳව අපි කතා කරමු පළමුවෙන්. ඇත්තටම මේ තීරණය ගත්තේ සලකා බලා සැලසුම් සහගතව හොඳින් අධ්‍යයනය කරලාද? අපි මේ පිළිබඳව කලින් කතා කරා. නමුත් මේ මොහොතේත් නැවත වරක් ඒ ගැන කතා කළ යුතුයි. මොකක්ද ඔබතුමා මේ ගැන කියන්නේ? පැහැදිලිවම කියන්නේ මේ කපිල පෙරේරා කියන චරිතය නෙමෙයි මේක ආරම්භ කිරීමට තීරණය ගත්තේ. සමාවෙන්න මේ වෙලාවේ තිබුණේ අපි පාසල් වල ගත්තොත් එහෙම 2019 අපිට පාස්කු ආවා. එතකොට අප්‍රේල් 21 මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුත්ත අඩපල වුණා. ඒ වසරෙත් අපිට බැරි වුණා සම්පූර්ණ විදියට පාසල නියම විදියට කරගෙන යන්න දරුවන්ට අඩපණ වුණා. එතකොට මේ 2019 ඉඳලා තමයි මේ ආරම්භය. මොකද ඔබ අපි කවුරුත් දන්නවා ඒ පාස්කු එකේදී දැන් දින 190ක් තියෙනවා. ඒ දින 190න් මට මතක හැටියට දින 94ක් විතර මේ ළමයින්ට පාඩු වුණා. ඊට පස්සේ මේ වසරේ ගත්තොත් මාර්තු මාසේ ඉඳලා මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නොහිටියට අපි දන්නවා කොච්චර බාධාවක් නැති වුණාද කියලා. නමුත් අපිට මේ තේරුණා දැන් අපි කවුරුත් දන්නවා ඔබත් මමත් දන්නවා
ඒ නැවත පාසල් ආරම්භ කරනකොට අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකම සෞඛ්‍යයි අධ්‍යාපනයේ 1918 ඉඳන්ම එකට තමයි ඉන්නේ. ඒක වෙනසක් නෑ. ඒ අනුව මේ කොවිඩ් නිසාවත් මොකක්වත් නින්ද නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකට 1918 ඉඳලා මට මතක හැටියට මේ වැඩ කටයුත්ත කරනවා. ඒ වගේම අනිත් ආයතනත් විශේෂයෙන් සම්බන්ධ වෙනවා. එතකොට මේකේ අධ්‍යාපන අමාත්‍යාංශය 2019 දෙක දරන පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන චක්‍රලේඛය පරිදි. ඒ කියන්නේ මෙහෙම චක්‍රලේඛයක් තියෙනවා. පළාත් අධ්‍යාපන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව සක්‍රිය කරගත යුතු අතර එම කමිටුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා එයට අමතරව ප්‍රවාහන, පළාත් පාලන වැනි හඳුනා ගනු ලබන අවශ්‍ය අංශවල නිලධාරීන්ගෙන්ද සමන් විය යුතු කමිටුව යාවත් කාලින ඒක තියෙනවා දිගටම. පළාත් මට්ටමේදී තීරණ ගත යුතු වන්නේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මතවන අතර එයට අනුකූලව කාර්යයන් තීරණය කිය යුතුයි. එනිසා මෙන්න මේ පිටු මට මතක හැටියට පිටු 31කින් යුත් ඉතාම සරල සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්න මේ උපදෙස් සංග්‍රහය COVID-19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතනය සූදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය. එතකොට මේක නීතියක්. මේක මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ මේ සුධර්ම මහත්මියට පැහැදිලි ඇති මම හොඳට මේක කිව්වා. එතකොට මේ 2020 11/19 කියන එක මේ කමිටුව කියලා කියන්නේ දැන් ඔබතුමියට කිව්වහම මෙතන තියෙන්නේ පාසල් මට්ටමින් තීරණ ගැනීම. ඒක කරේ දැන් අපි වෙනස් වෙන ලෝකයක් එක්ක අපි වෙනස් වෙන්න ඕනේ. අපි සම්ප්‍රදායන කුල ඉන්න බෑනේ. දැන් අපි මුළු රටම වැහුවානේ මුලින්ම. ඊට පස්සේ මේ පාර මිනුවන්ගොඩ කලාපයේ අධ්‍යාපන කලාපය සහ ගම්පහ කලාපයේ සියලුම මේ ඒවා නිරෝධායන ඉදිරි නීතිය දැම්මා. ඒ උච්චතම අවස්ථාවේ ඔක්තෝබර් 3 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 11 අපි ශිෂ්‍යත්වය පවත්වනවා. ඒ වෙලාවේ අපි අත්අඩංගුවලින් කරන්නේ නැහනේ. අපි රජයේ සෞඛ්‍ය නිර්දේශ මත තමයි කටයුතු කරන්නේ. එතකොට අපි ඒක කරා. දැන් මම කියන්නේ නැහැ ඒක සාර්ථකයි අසාර්ථකයි කියලා මා කියව යුතු නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය කියව යුතු නැහැ. ඒ විභාගයට මුහුණ දීපු, ඒ වගේම ඒ විභාගය සඳහා අපකපවල වැඩ කරපු විදුහල්පතිවරු, ඒ වගේම ඒ විභාග ශාලාධිපතිවරු, ඒ විභාග නිරීක්ෂකයන්, ගුරුවරුන්, ප්‍රවාහනාංශ අනධ්‍යයන අධ්‍යයන 2648ක් තිබුණා. අපස උසස් පෙළ මධ්‍යස්ථාන ශිෂ්‍යෝ 362248ක් මට මතක හැටියට වාඩි වුණා. එතකොට ශිෂ්‍යත්වය සඳහා 331000ක් වාඩි වෙලා ඒකෙන් 326000ක් තමයි ආවේ. ඒක මම වෙනම කියන්නම්. ඒකේ අඩුවක් උනේ නැහැ. මේ අවුරුද්දේ කොවිඩ් කියලා. එතකොට එතන මධ්‍යස්ථාන 3000 ගාණක් තිබුණා. එතකොට මේක දවසින් දවස වෙනස් වෙනවා. ආශ්‍රිතව හම්බ වෙනවා, අගලවත්තේ වහනවා, මතුගම වහනවා. එතකොට අම්බලන්ගොඩ දරුවෝ මේ කොවිඩ් ආශ්‍රිතයන් වෙනවා, නිරෝධායන මධ්‍යස්ථාන වෙනවා. මේ වෙනස් වෙන තත්ත්ව මත අපි මේක කළමනාකරණය කරගත්තා. ඒ කියන්නේ මේ පිළිබඳව ඒ වග විය යුතු පාර්ශවයන් සියලු දෙනා නියම විදියට වග විය වුණා. වගකීම් විරහිතව කටයුතු කරේ නැහනේ. විශේෂයෙන් දෙමව්පියෝ වගකීම් විරහිතව කටයුතු කරේ නැහැ. සමාජයේ වගකීම් විරහිතව කටයුතු කරේ නැහැ. මාධ්‍ය මේකට ධනාත්මකව ඍජුව මා ස්තුතිවන්ත වෙන්න ඕනේ. කිසිම කෙනෙක් මේකට කතා කරේ නැහැ. යම්කිසි සුළුතරයක් විතරක් එක හඬ නැගුවා මෙතෙන්ට අඩුපාඩු අතෙන්ට අඩුපාඩු තියෙනවා. මා සුධර්මමිස් මං ගැන කතා කරොත් එහෙම මම කල්පනා කරේ අපි නැති බැරිකම කිය ඉන්නවද, අඩුපාඩු කිය ඉන්නවද, එහෙම නැත්නම් අපිට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක. මහාචාර්යතුමනි මදක් දෙන්න. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතවරක් ඔබව හමු වෙන්න සූදානම්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ සුභාරතී සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වෛශිෂ්‍ය විවාදයක්ද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වෙනවා, විවාදයට ගෙන්නනවා. ඒට සමගාමීව යන සුභාරතී වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් තමයි අද. අපි වෛශිෂ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ප්‍රායෝගිකව වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳවයි අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. ලක්දෙව්
स्वदेशीय सेवाव में ලක්මවුන්ගේ දීර්නාදයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි. හොඳයි 91.7 සිංහල ස්වදේශීය සේවයෙන් සුභාරති මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග සාකච්ඡා කරමින් ඉන්නේ. මහාචාර්යතුමනි ඔබතුමන් කිව්වා කතාවක් එතනින් පටන් ගමු දැන් ඉතිරි ටික. එතකොට මට මතක් වෙන්නේ දැන් මම දරුවෙක් විදියට ඉගෙන ගන්නකොට මම කිව්වනම් මගේ අම්මට මට බෑ ඉස්කෝලේ යන්න මගේ අල්ලපු ගෙදර එක්කනා යන්නේ කාර් එකකින්. එයා යන්නේ බයිසිකලෙන්. මට පොත් බෑග් එකක් නැහැ. මට අඳින්න කලිසමක් නැහැ, දික් කලිසම් නැහැ. මම මේ කියන්නේ මං ගැන. එතකොට මං එහෙම කී හිටියනම් මං අද සුදාන වංශي මට මෙතනට කතා කරනවද? මේ සියලුම දේවල් ලැබුණේ අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න සහ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය පින් සිද්ධ වෙන්න. ඒක මට හොඳට මතක තියෙනවා. ඒ නිසා මා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා comply and complain. තමාට පැමිණිල්ලක් තියෙනවා නම් තමාගේ යුතුයකම තමා ඉටු කරන්න ඊට පස්සේ ඕනනම් මොන හරි දුක් ගැනවිල්ලක් තියෙනවා නම් කියන්න කියලා. මට මතක් වෙන්නේ මම මේ මොකක්වත් කතා කරනව නෙමෙයි මේ අර මේකේ මම ඉංග්‍රීසියෙන් තියෙනවා මේ අතිගරු ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ සෞභාග්‍යතුන්ගේ please fulfill your responsibility and I will fulfill my responsibility by creating a secure and prosperous nation. ඔබ ඔබේ යුතුයකම ඉටු කරා මා මගේ වාරය මා මගේ යුතුයකම මා රට වෙනුවෙන් ඉෂ්ට කරනවා කියලා. ඉතින් මම මේ මොකක්වත් එක එක්කනට කියනව නෙවෙයි මේ කෙල්පත් මේ දේශපාලන මොකක්වත් ගන්න එපා. නමුත් මෙන්න මේ වගේ වදන් තුලින් තමයි මගේ ගුරුවරු මගේ වැඩිහිටියෝ මගේ සමාජය මාව පෝෂණය කරේ. මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි කියලා අංක 425 මාර්ගාංක පිළියන්දල කළුතර බස් එකේ යනකොට අර අසුනේ ගහලා තියෙනවා. මේ වගේ දේවල් දැන් අපි 3 wheeler වලට යනකොටත් කියනවනේ. ડોක්ටර් මේ පිස්සෝ කලබල වුණාට ડોක්ටර් කලබල වෙන්නේ නැහැ කියලා. ඉතින් ඕවා කියවනවා. ඒවා කියවන්න තියෙන ඒවා කියවීම සඳහා මට අධ්‍යාපනයක් පෝෂණයක් ලැබුණේ මට කියවන්න බැරි නම් මං කොහොමද අකුරු දන්නේ නැත්තම් මං ඒක කොහොමද කියවන්නේ? ඒ නිසා තමයි මේ අධ්‍යාපනය ඒ නිසා සූදානමක් තිබුණා. අර ශිෂ්‍යත්ව විභාගය ගැන කිව්වොත් එහෙම 2015 ඇවිල්ලා නැහැ දරුවෝ 3,33,672 4,447ක්. මේ වසරේ 3,26,741න් ඇවිල්ලා නැත්තේ 5,477යි. ගිය වසරේ 7,230ක් ඇවිල්ලා නැහැ. 3,39,000යි. ඊට ඉස්සෙල්ලා වසරේ 5,172ක් ඇවිල්ලා නැහැ. ඊට ඉස්සෙල්ලා 6,324ක් ඇවිල්ලා නැහැ. එතකොට ඉස්සෙල්ලා වරුද්දේ 6,983ක් ඇවිල්ලා නැහැ. එතකොට මේ වසරේ ඇවිල්ලා නැත්තේ 5,477යි. එනිසා මේකේ අඩුවීමක් වෙලා නැහැ කොවිඩ් තිබුණා කියලා. හොඳයි මහාචාර්යතුමනි. දැන් විවිධ විරෝධතා යෝජනා එහෙම එනවනේ ඔබතුමන්ට. යෝජනා ඉදිරිපත් වෙන ගුරු සංගම් වලින් විවිධ අදහස් ඉදිරිපත් කරන විද්වතුන්ගෙන් මේ පාසල් විවෘත කිරීම ගැන. දැන් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහත්මයා අපිත් එක්ක දුරකථනයේ ඔස්සේ සම්බන්ධ වෙනවා. ආයිබෝන් ජෝසප් මහත්මයා. ආයිබෝන්. ඔව් ලේකම්තුමන් ඉන්නවා මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා. දැන් ඔබතුමන්ලා මොකක්ද කියන්නේ දැන් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පහුගිය දවස්වල කිව්වා මේ සැලසුමක් නැහැ කියලා. ඒතකොට ඔබතුමන්ලාගේ යෝජනා තියෙනවද සැලසුම් සහගතව මේ වැඩේ කරගෙන යන්නේ? මොකක්ද ඇත්තටම ඔබතුමන්ලාගේ අදහස මේ සම්බන්ධයෙන්? දැන් ඇත්තටම අපි පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අපි කතා කළාම දැන් ඇත්තටම ගොඩාක් දෙනෙක් කිව්වේ මේ අපේ අධ්‍යාපන පාර්ශවයේ ඇත්තටම මේ ගොඩක් අපේ ලේකම්තුමා හිතුවක් ගන්න මේ අපි මේ පාසල් හරිනවට විරුද්ධයි කියලා. අපි පාසල් හරිනවට විරුද්ධ නැහැ. අපි යෝජනා කළේ පාසල් විවෘත කරන්න ඕනේ සැලසුමක් ඇතිව. ඒකෝට අපි දැන් ඇත්තටම දැන් පාසල් විවෘත කිරීමේදී දෙමව්පියෝ තුළ අපි මුලින්ම විශ්වාසයක් ඇති කරන්න ඕනේ පාසලට තමන්ගේ දරුවා එවන්න. පාසල තුලින් කොවිඩ් ආසාදනයක් වෙන්නේ නැහැ කියලා. දැන් ඒක පාසල් විවෘත කරාම අපි දැක්ක ප්‍රධාන පාසල් වල කොළඹ එරණට අපි දන්නවා කොළඹ ගම්පහ කලුතර පාසල් විවෘත කරේ නැහැ. මහනුවර ඒ වගේම ගාල්ල මාතර දැන් අදත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ අපි දන්නවා. දැන් එතකොට දැන් පාසල් වල දෙමව්පියෝ දරුවෝ එව්වේ නැහැ. එවන් නැති වෙන හේතු උනේ මොකක්ද මේ යම් කිසි දෙයක සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක්. ඉතින් ඇත්තටම අපිටත් තිබුණේ ඒක තමයි අපි ඒකයි කිව්වේ මොකද දැන් අපි දන්නවා පාසල තුලින් කොවිඩ් ආසාදනය වෙන්නේ නැහැ කියන එක ගන්න. ඒකම්තුමා ඇත්තටම ශ්‍රද්ධාවෙන් කියන්නේ නැති මේ
මාව විශ්වාස කරලා ළමයි ඒවන් මම වගකීම් බාර ගන්නවා. නමුත් දෙමව්පියෝ ඒක පිළිගත්තේ නැහැ. ඇත්තටම දෙමව්පියන්ගේ ප්‍රශ්නය වෙනවා මේ අපිව අසුරක්ෂිත කියන ප්‍රශ්නේ. අපි දන්නවා දැන් දේවාතුමා දැන් 19 වෙනිදා ලියුමක් නිකුත් කරා නොවැම්බර් මාසේ. මෙන්න මේ කමිටුව අදලා පාසල් වලින් කියලා. මේකට කාලයක් තිබුණේ නැහැ ඇත්තටම. 19 වෙනිදා සිකුරාදා පාර්ලිමේන්තුවේ මහාචාර්ය ජී.ඒ. පිරිස් අධ්‍යාපනමත්තුමා කිව්වා මේ අපි කරනවා කියලා. නමුත් ඒක අපි දකින්නේ කණිමුඩි ක්‍රියාමාර්ගයක් කියලා. අපි එක්ක කලින් සැලැස්මක් කරලා ජෝසප් මහත්මයා මදක් කොහොම ඉන්න මදක් ඔබතුමන් නොහොම ඉන්න ඇත්තටම මහාචාර්යතුමනි මේ කඩිමුඩියේ දැන් ඔබතුමා පැහැදිලි කිරීමකුත් කරා ඔය සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමන් දෙන්න තියෙන පිළිතුර? මෙහිමයි දැන් ජෝසප් මහත්තයා ඕනම කියන එක පිළිගන්නවා මම. දැන් මම ඉස්සෙල්ලා කියපේක ඔය කමිටුව කියන එක මම කියන්නම්කෝ. මේකේ තුන්වෙනි පරිච්ඡේදයේ පාසල් මට්ටමින් තීරණ ගැනීම. හරිනේ. එතකොට මේකේ තියෙන්නේ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. එතකොට මම අර ඉස්සෙල්ලා කියපු එකේ ඔබ ආයි නැවත කියන්න ඕනේ නෑනේ සෞඛ්‍ය අංශ පිළිබඳව. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂක දෙක ඔය කමිටුවේනේ. එතකොට ඒ ගැන ආයි නැවත කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ ග්‍රාම නිලධාරී පොලිසිය. එතකොට කියනවනේ ඒ හඳුනා ගන්න ලබන අවශ්‍ය අංශවල නිලධාරීන්ගේද සමන්විතය. ඊට පස්සේ අවසානයේ තියෙනවා ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරියේ නියෝජිතයන්. එතකොට මෙතන කෙලින්ම කියලා තියෙනවා ඒට අමතරව පළාත් පාලන වැනි හඳුනා ගන්න ලබන මේ ප්‍රවාහන කියලා තියෙනවා. එතකොට මේ කමිටුව කියන එක මෙතනින් වචනයක් ලිව්වා කියලා මේක කඩමිඩියක් කරන්න කතාවක් නෑ. අරක 2025-11 කියන එක ජෝසප් මහත්තයා හෝ මේ රටේ ඕනම කෙනෙක් දන්නවද නැද්ද කියලා මම දන්නේ නෑ. මට එහෙම එතුමත් එක්ක මොකක්වත් වාදයක් විවාදයක් නෑ. හොඳයි ජෝසප් මහත්මයා දැන් එතකොට දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ මහාචාර්යතුමනි කියනවා මේ කොරෝනා වෛරසය වසංගතය අවුරුදු දෙකමාරක් යන්න පුළුවන් කියලා. එතකොට මේ අවුරුදු දෙකමාර ඇතුලේ අපේ දරුවන්ට මොකක්ද අපි කරන්නේ? කොතනින් හෝ පටන් ගන්නවද නැත්නම් මොකක් හරි අපි එකතු වෙලා මේ වැඩේ ඉටු කරනවද? මොකක්ද ජෝසප් මහත්මයා ඔබේ අදහස? අපි ඇත්තටම යෝජනා කරේ ගුරු සංඝම් හැටියට අපි යෝජනා කරේ 6-13 පාසල් පටන් ගැනීම වෙනුවට අපි ඇත්තම මුලින්ම පටන් ගත යුත්තේ 11 වසර කියන එක තමයි අපි දිගටම කිව්වේ. මොකද අපි දන්නවා 23 වෙනිදා පාසල් මුක්ත කරාට දෙසැම්බර් මාසේ 23 වෙනිදා පාසල් නිමාඩු දෙනවා. සති 4යි තියෙන්නේ. අධ්‍යාපන ලේකම්තුමාගේ ඒ ලිපියට අනුව අපි පැවති තත්ත්වය තුළ ළමයි 15 පන්තියක් තමයි පටන් ගන්න ඕනේ. ඒක පන්ති කාමරයක ළමයි කොහොමද හිටියත් ඒක 15 ඊළඟ සතිය ඊළඟ 15 ගෙන්නන වැඩ පිළිවෙල තමයි යෝජනා කරලා තිබෙන්නේ. නමුත් ඇත්තටම දැන් ප්‍රායෝගිකව පැවති වාතාවරණය තුළ දැන් ලේකම්තුමාක් කොට දැන් කමිටුව දැන් කිසිම කමිටුවක් හදන්නවත් කාලයක් තිබුණේ නැහැ. ඇත්තටම ලේකම්තුමා කිව්වා මේ යම් කිසි විදිහක මුදල් වෙන් කරලා කියලා. දැන් ඇත්තටම මුදල් වෙන් කියලා වෙන් කරන්න නැති නමුත් පාසලට ඒවා ලැබුණේ නැහැ. ඇත්තටම දැන් මේ වගේ ප්‍රශ්න තිබ්බ අපි දැක්ක දෙමව්පිය අනුරාධපුර පොතානගම වගේ ස්කෝලක දෙමව්පිය මම දැක්ක කොමල නෙමෙයි අර මාධ්‍ය පෙන්නරක මම තිබ්බ ගොඩක් තැන්වල ඒවා දන්නවා. ඒ ඇවිල්ලා අපේ ළමයින්ට උණ බලන එකක් නැහැ මේව නැහැ කියලා උන් දිගට හරහාට මේ කෑ ගහලා ළමයි ටික අතගෙන කියලා. මම මේ වගේ අපි විශ්වාසයක් අපි ඇති කරන්න ඕනේ ලේකම්. මගේ අපේ යෝජනාව ඒක. ඒකෝට අපි යෝජනා කරේ 11 වසරේ පටන් ගන්න. දැන් එතකොට දැන් ඒම වුණා නම් යම් කිසි පියවර ක්‍රමයකට ළමයි ගන්න තිබ්බා. දැන් ඇත්තටම දැන් අපි ගත්තොත් ගිය සැරේ අපි මාර්තු මාසේ 13 වෙනිදා පාසල් නිමාඩු දුන්නාට පස්සේ නැවත පාසල් විමුක්ත කිරීමේදී මුලින්ම කරේ පළවෙනි සතියේ පාසලට ගුරුවරු විදුහල්පතිතුමා ගැලෙව්වේ වැඩ පිළිවෙලක් හදන්න. දෙවෙනි සතිය තමයි ළමයි කණ්ඩායම් වශයෙන් ගෙන්නන්න ප්ලෑන් සැලැස්මක් ඇදී. ඉතින් ඒ වගේ කාලයක් මෙතන නැහැ. නමුත් එවැනි ක්‍රමවේදයකට යන්න තිබුණා කියලා අපි විශ්වාස කරනවා. මොකද අපිට ළමයි හොඳයි ජෝසප් මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඇත්තටම බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට මහාචාර්යතුමනි. ඒ යෝජනාත් හොඳයි නේද? අදහසත් හොඳයි නේද? ඒ සියලුම යෝජනා ක්‍රියාත්මක කරා මේ මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මට කියනවනේ මේ ගුරු සංගම් කියලා. මට කල්පනා වුණේ මම මේ ජාලය හරහා ගුරු සංගම් ගොඩක් තියෙන්න පුළුවන්ද? ගුරුවරු එකයිනේ තියෙන්නේ. මට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා මම කාටද කතා කරන්න කියලා. මම උදාහරණයක් විදිහට කිව්වොත් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් බාරගත්තු ගමන් හදපාන්ගොඩ කියලා මිස් කෙනෙක් ආවා. මම නම දැම්ම දන්නවා. මට කිව්වා මෙන්න මෙහෙම ආරාධනයක් දුන්නා මේ මොකද්ද වැඩසටහනක් තියෙනවා හොරන්ට එන්න කියලා. මට ඒකට යන්න ඕනේ ඒක වෙනම කතාවක්. හැබැයි මට ලියුම් එනවා ලංකා ගුරු සංගමයේ කියනවා තව එකේ මට මතක නැහැ. ඉතින් මම නිකන් තනියම කල්පනා කරා ඇත්තට මේ ලංකාවේ ගුරුවරු මේ ඉන්නවා මේ 2,46,592ක්. ඉතින් මම කල්පනා කරා දැන් මම මේ කාටද කතා කරන්නේ? ඒක ගුරු සංගම් කිව්වම ඔක්කොම එකයිනේ තියෙන්න පුළුවන්. ගොඩක් තියෙන්න බෑනේ. මට ඔහොම නෙවෙයි මේ අවක්ෂ අමන විදිහට මේ දේශපාලනීකරණය කරනවා කියලා ලියුම් එන්නේ. මේකට
සම්බන්ධ වෙන. ඇත්තට මට යන්න ඕනේ නැහැ. ඒකට මම 6ක් 4ක් දන්නේ නැහැ. ඉතින් මම හිතුවේ එකයි කියලා. ඉතින් මට එහෙම ගැටලුවකුත් ඇවිල්ලා නිසා මම කල්පනා කරා දැන් මේ අපේ ජෝසප් මහත්තයා දන්නේ නැතුව ඇති. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මේ සූදානම තිබුණේ මේ කඩිමුඩිය නෙමෙයි. ඒක ඇමතුමා මේ කරන මොකද අපි තත්ත්වය බලනෝනේ ඇත්තටම අපි අධ්‍යයනය කරනවා අවසාන මොහොතේ තමයි නමුත් සූදානම තිබුණා. ඇත්තටම දැන් මේක පසක් වෙනවනේ. දැන් මේ සතියක් තුල පවත්වනකොට ගුරුවරුන්ගේ පැමිණීම 78 ඉඳලා 97 දක්වා තියෙනවා. හැම පළාතකම මට දෙන්න පුළුවන් දත්ත මං ඊයේත් බැලුවා. එතකොට ළමයින්ගේ පැමිණීම ඊයේ වෙනකොට 51යි. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර තැන්වල දේශපාලන තීන්දුව ගන්නවා. දැන් මාතලේ වගේ. අපි ඒවට කලබල වෙන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අංශ පැහැදිලිවම කියනවා සෞඛ්‍ය නිර්දේශ සුසී මහත්මියත් පැහැදිලිවම කිව්වා සෞඛ්‍ය අංශ මත තමයි මේක තීරණය වෙන්නේ කියලා. කොච්චර බලන්න මේක ප්‍රායෝගිකද කියලා. එතකොට අපි මේ සියලුම පළාත් අධ්‍යක්ෂවරු හරහා කලාප අධ්‍යක්ෂවරු ඊට පස්සේ කොට්ටාස අධ්‍යක්ෂවරු ඊට පස්සේ විදුහල්පතිවරු මං සූම් තාක්ෂණය ඔස්සේ පස්නාහිර පළාත ඇත්තටම අරින්නේ නැහැ කියලා තිබුණේ නැහනේ. නමුත් මං ඒ දිස්ත්‍රික්ක තුන වෙන වෙනම ගෙනල්ලා කතා කරා මේ පිළිබඳ. ඒතකොට අපත සාමාන්‍ය පිළිබඳ කතා කරානේ. ඇත්තටම ගත්තොත් සුධර්ම මිස් අපත සාමාන්‍ය පෙළ දරුවෝගේ අද ගන්නකොට දැනට මට 9000 ගානක පාසල් වලින් ඇවිල්ලා තියෙන විෂය නිර්දේශය ආවරණය කිරීම පිළිබඳව. එතකොට මේ අපි කල්පනා කරේ එහෙම නෙමෙයි අපි දුර බලන්න එපේ. දැන් ගිය අවුරුද්දේ කොවිඩ් මේ පාස්කුව ආවා. එතකොට ඒකින් පෙර පාසලට එන ළමයාට අධ්‍යාපනය අහිමි වෙනවා. ඊට පස්සේ ලබන 2021 ගැන බලන්න ඕනේ. එතකොට අපස උසස් පෙළ ඇත්තටම දැන් ලියුවනේ ශිෂ්‍යත්ව লীලා ප්‍රතිඵලත් ආවනේ. එතකොට අපස සාමාන්‍ය පෙළත් අපි බලමු තියන්න පුළුවන් නම් තියෙනවා. ඒක ගැටලුවක් නෑ අපි සූදානම්. දැන් මට ඊරයත් පළාත් අධ්‍යක්ෂ වයිම පළාත් අධ්‍යක්ෂ කතා කරා. ඇත්තටම සර් මේ මට කිව්වා රෑ යනකොට දුරකථනයෙන් කතා කරා. මම ඕනම කෙනෙක්ට කතා කරනවා. දුරකථනයෙන් කතා. ඔය ජෝසප් මහත්තයත් එක දවසක් මට කතා කරා. ඔය යෝජනාව දුන්නා මං කොහොම හරි බලමු කියලා. ඒකට මම වැඩසටහන කරනකොට ඇත්තටම ගත්තොත් එහෙම මේ අධ්‍යාපනයේ අඛණ්ඩ අතරමඟ අතහැරුණොත් එහෙම පාසලෙන් දරුවා හැලෙන්න පුළුවන්නේ. අපි ඇති හැකියාව නෙවෙයි තමයි මම අවධානය තියෙන්නේ. අපි බලන්නේ දැන් අපි ගමු මේ දෙමටගොඩ. ඒ පැත්තේ තියෙන දරුවෝ ඉන්නවනේ ගෙදර නැහනේ වාතාවරණයක් නැහනේ අන්තර්ජාල පහසුකම් අන්තර්ජාල පහසුකම් අවහිරතා තියෙනවා ඒගොල්ලෝ දුප්පත් අම්මලා තාත්තලා මේ බඩ විතරක් ගන්න මිසක් ළමයි ගැන කල්පනා කරන නමුත් ඒක තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වගකීම. ඒ නිසා මම අර කිව්වේ ගුරු සංගම් ඒ ඕනෙක් කියන මට ප්‍රශ්නයක් තියෙන ගුරු සංගම් කියලා ගොඩක් තියෙන්නත් බෑනේ එකයිනේ තියෙන්න පුළුවන් මගේ හිතේ විදිහට. ඒක මම වැරදි වෙන්න පුළුවන්. ඉතින් මම දන්නේ නැහැ. ඒ කියන්නේ ගුරු සංගම් කියන්නේ දේශපාලනික වෙන්නෙන් බෙදෙන්න බෑ. ගුරුවරුන් වෙනුවෙන් එක නියෝජනයක් තියෙන්න ඕන. දැන් ඔය ජෝසප් ස්ටාලින් මහත්තයත් එක්ක මම කතා කරා එතුමා හොඳයි ඒකේ ගැටලුවක් නැහැ ඒකේ මොකක්වත් නැහැ. දැන් මේ වෙලාවේ මහාචාර්යතුමනි මේ වසන්තා හදපාන්කොඩ මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමිය ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිතුමිය. ඔබතුමිය අහගෙනද ඉන්නේ අපිව? අහගෙන ඉන්නේ අහගෙන. ඇත්තටම දැන් ඔබතුමියට මොකක්ද කියන්න තිබෙන්නේ මේ සම්බන්ධයෙන්? මට කියන්න තියෙන්නේ අර කියමනක් තියෙනවානේ අඳුරට සාපන කර එක සහනක් දැල්වන්න කියලා. මේ දැන් අපේ ජෝසප් සහෝදරයා කිව්ව ටිකක් මම අහගෙන හිටියා. මේ අද කොවිඩ් දෙවෙනි වර පාසල් පටන් ගන්නකොට සූදානමක් නැහැයි තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශ සූදානමක් තිබුණේ නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ. මොකද මම දැක්කා මම අධ්‍යාපන අමාත්‍යාංශයටම නිතරම ගියා අපේ රජය බිහි වුණාට පස්සේ. මොකද සෞභාග්‍ය දැක්ම තුළ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අධ්‍යාපනයේ ඇති කරන නව ප්‍රතිසංස්කරණ කෙරේ අපටත් වගකීමක් තියෙනවා. ඒ අපිට පොරොන්දු වෙච්ච දේවල් තියෙනවා. ඒවා ඉටු වෙනවද නැද්ද කියලා බලන්න මම නිතරම අධ්‍යාපන අමාත්‍යාංශයට ගියා. මම දැක්කා ගිය හැම වෙලාවකම ඔය අධ්‍යාපන ඇමතිතුමා, ඒ වගේම ලේකම්තුමා, අධ්‍යාපන ඇමතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශවල ලේකම්වරු, අතිරේක ලේකම්වරු මේ අය සතියන්තේ හැමදාම හිටියේ පුත්තලම, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, එතකොට මධ්‍යම පළාත, දකුණු පළාත හැමතැනම ගියා. ඒ ගිහිල්ලා එයා මේ සැලසුම් සහගතව මේ කොවිඩ් අවුරුදු 3මාරක් විතර තියනවා කියලා සෞඛ්‍යංශ කියනවා නම් 3මාරක් තිස්සේ
පාසල් වහගෙන ඉන්න බෑ. එහෙම අපි දන්නවා 88 89 කාලෙත් පාසල් අවුරුදු 2ක් විතර වහගෙන හිටියේ. ඒ ප්‍රතිඵල අද සමහරු ඒවයි අහිතකර තත්ත්වයන් සමහරුන්ගේ ජීවිතවලට බලපාලා තියෙනවා. ඉතින් මෙහෙම අධ්‍යාපනය අවුරුදු ගණන් වහගෙන ඉන්න බෑ. ඒක නිසා ඉතාමත්ම සත්භාවයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් මේ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා ඒ සඳහා පෙර සූදානම් කළ අසෞඛ්‍ය අංශ ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය ඒවට එකතු වෙලා ඒ එකම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යක්ෂක හරහා 5233ක් මුල්වතේ පාසල් ආරම්භ කරන්න සූදානම් වෙලා තිබුණා. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඒ පහසුකම් ලබා ගන්න ලැබලා දීලා තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි සැරේ කොවිඩ් එක ආපු ගමන් පාසල් වල සික් රූම් ඒක වොෂ් බේසින් ඒ වගේ දේවල් හරි ගැස්සුවා. ඒකට මේවා අදහදලා හෙට දැන් ගෙදරකුණක් සින්ක් එකක් හයි කරලා ඒක අවුරුදු ගාණක් තියෙන ඒවා ඊළඟ සැරේට කියලා ඒවා අලුතෙන් හයි කරන්න ඕනේ. අවශ්‍යලා තිබුණේ මූලිකම අර අත්සෝදන දියර සබන් ඒ වගේ ඒවා මාස් වගේ ඒවා. එතකොට මේවා ලබා දෙන්න මුදල් වෙන් කරලා තියෙනවා. මේ පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවට ප්‍රමාණවත් විදියට තමයි මුදල් වෙන් කළේ. පළාත් අධ්‍යක්ෂකවරු හරහා කලාප අධ්‍යක්ෂකවරු ඒ වගේම මේ සඳහා සෞඛ්‍ය අංශයේ උපරිම සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඔය දැන් ජෝසප් සහෝදරයා මට කිව්වා අහුනාර පොතානගම ඉස්කෝලයක් ගැන කියනවා. පොතානගම ඉස්කෝලේ සිද්ධිය අමූලික බොරුවක්. මම ඒ විද්‍යාලයේ විදුහල්පති ශාන්තිමණිකේ අපේ සංගමේ නියෝජනය කරන කෙනෙක්. මම එතුමියගෙන් ඇහුවා ඔයාට මේ වගේ කරදරයක් වුණාද ඉස්කෝලේ ඒ අත්සෝදන දේශන් ඒවා තිබුණාද කියලා. මට කිව්වේ මාධ්‍ය ඇහිලා හිටියේ ගේට්ටුව ළඟ. කවුරුවත් මාධ්‍යෙන් පාසල ඇතුළට ආයේ නැහැ. පාසල ඇතුලේ දේශන් හයි කරලා තිබුණා. ළමයි අත්සෝදගෙන ආවා. මම මේ වගකීම් බාර ගන්නවා. මට මුදල් ලැබුණා කියලා. එතකොට ජෝසප් සහෝදරයාට මේ තොරතුරු එන්නත් අනුරාධපුරයේ තමයි එතුමාගේ සංගමේ ප්‍රියන්ත ප්‍රනාන්දු කියන ඉන්නේ. මේ අය පහුගිය යුද්ධ කාලෙත් අර කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් වලට එරෙහිව හමුදාව ගත්ත ක්‍රියාමාර්ගවලදී ඒක ආයුරුත අරගෙන දිනීවා යවුවා ඉන්දියාවට ගිහින්. ඒ නිසා ඒ තුමාගේ සංගමේ සභාපතිගේ වැඩගහනන් වෙලක් තිබුණා. ඉතින් මේගොල්ලෝ කවදාත් හැම දෙයකටම විරුද්ධයි. යුද්ධ කාලේ එක දවසක්වත් යාපනීස් ඉස්කෝල වහලා තිබුණේ නැහනේ. ඒ ඉස්කෝල ක්‍රියාත්මක වුණා. නමුත් ජෝසප් සහෝදරයා කිව්වේ නැහනේ යාපනීස් ඉස්කෝල වහන්න කියලා කවදාකවත් එහෙම කිව්වේ නැහැ. හැමදාම මේ අය දැන් යුද්ධ කාලේ යුද්ධ කරන්න එපා කියලා මේක කළා. මට හොඳටම මතකයි තාක්ෂණ වේදේ විෂය පාසල් වලට හඳුන්වා දීපු වෙලාවේ ජෝසප් සහෝදරයා විරුද්ධ වුණා. මේ වලට ගුරුවරු නැහැ, පුහුණුවක් නැහැ. එකපාරටම කොහොමද මේක කරන්නේ කියලා. නමුත් ඒක ක්‍රියාත්මක කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාලේ විෂය හඳුන්වලා දීලා ඒක ක්‍රියාත්මක වුණා. මොරටු විශ්වවිද්‍යාලයේ ජර්මන් තාක්ෂණ සාහිත්‍ය මේවා සම්බන්ධ කරගෙන ගුරුවරු ශනිකව හදාගෙන මේක අද විශ්වවිද්‍යාලවල තාක්ෂණ වේදේ විෂය ඉගෙන ගත්ත ළමයි යනවා. ඊට පස්සේ මහින්දෝදේ විද්‍යාගාර හදන්න ගත්තා. ඒකට විරුද්ධ වුණා. හැම දෙයකටම විරුද්ධ වෙන එක නෙවෙයි. මේ රට ඉස්සරහට යන්න ඕනේ. මේ දඩුවන්ගේ අධ්‍යාපන ලේකම්තුමා කිව්ව දේවලුත් මම අහගෙන හිටියා. අතරම එතුමා ගම්බද දරුවෝ කරේ විශේෂයෙන්ම වැඩි අවධානයක් යොමු කළා කියලා මේ නවීන තාක්ෂණයේ තාම අපේ රටේ ගම්බද පාසල් වලට ගිහිල්ලා නැහැ. අන්තර්ජාල පහසුකම් ලබා ගන්න ළමයිට ඒ මේ අවහිරතා තියෙනවා. ඉතින් මේවා සකස් කරන්න කාලයක් යනවා. ඒවා හදනකම් කියලා මේ අද ඉන්න දරුවන්ට අනාථ වෙන්න දෙන්න බෑ. උන් අඳුර තියන්න බෑ. බොහොම ස්තුතියි ඔබතුමියට. අපි නොදන්න කරුණු රසක් ඔබතුමිය අනාවරණය කරා මහාචාර්යතුමනි. ඇත්තටම ගත්තොත් මම හිතුවේ මෙතුමියත් ඔය මේ මම දැක්ක 3 දෙනෙක්ම ගුරු සංගම් ගිහිල්ලා ඒක වැඩසටහනකට සම්බන්ධ වෙනවා. එතකොට මම බයලුවා මේ මෙතුමිය කිව්වා අපෙත් මේ ඒකනේ මේ අපි අත්දැකීම් ලැබපු කට්ටිය ගත්තා නම් හොඳයි කියලා. මම ඉතින් සන්තෝෂයි. ඉතින් මේ ගොඩක් වැඩ කරනකොට මම ඒව නැවත කියන්නේ නැහැ. මොකද මේ මට කිසිම එහෙම පැටලෙන්න අවශ්‍යතාවයක් නැහැ. වැදගත්ම දේ තමයි අද 23 වෙනිදා පටන් ගත්ත පාසල වලින් යාපනයේ මේ මොකද්ද උතුරු පළාතේ එක පාසලක් වැහුවේ නැහැ. මම මේ 2009 ගියා. ඊට ඉස්සෙල්ලා යුද්ධ කාලේ ගියා මේ ශ්‍රී ලංකා නවනිර්මාණකරුන්ගේ කොමිසමේ කොමසාරිස් විදියට ඒ විශ්වවිද්‍යාලේ එක දවසක් වැහුවේ නැහැ. වෙම්බර්ඩි ගර්ල්ස් හයි ස්කූල් එකේ තමයි අධ්‍යාපන කලාපයේ නවනිර්මාණ ප්‍රවර්ධනය තුන මම 3 පාරක් ගියා. එකක් වැහුවේ නැහැ. අද ගත්තොත් එහෙම එකම පාසලක්වත් වැහුවේ නැති
උතුරු පළාත තියෙන්නේ මේ දවස් ටිකට. එතකොට ඒක තමයි වැදගත්ම තේ. එතකොට අර මුදල් පිළිබඳ කතා කරොත් එහෙම එතුමිය උත්තරේ දුන්නා මිලියන අර කිව්වනේ මේ ඒ ගත්තු මේ ගිලන් කාමරයට ගත්තු ඇඳ ඒ ගත්තු මේ අත හොදන මේ ඒක ගෙදරට විසි ගන්න. එතකොට මේ ගිය පාර මිලියන 481ක් දුන්නා. ඒක තියෙනවා විස්තර. මේ පාර මිලියන 105ක් දෙන්න නියමිතයි පාසල් ඔය 5000 ගානට. ඒකෙන් මුදල් ලැබිලා තියෙනවා. ওই විදිහේ පොතානගම එක මම අහගෙන හිටියා. මම ඇත්තටම එතුමිය දන්නේ මම වැඩසටහනකට ගියා මම එතුමිය සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ තව මට මේ විද්‍යුත් පණිවිඩයකින් ආව කොහෙද මේ සබරගම් පළාතේ මුදල් ලැබුණේ නැහැ කියලා. ඊට පස්සේ මම ශනිකව කතා කරා. ඔය ඕනම අඩුපාඩුවක් කියන ශනිකව මම පිළිතුරු දෙනවා. ශනිකව අනිවාර්යෙන් ඒක තමයි අවශ්‍ය වෙන්නේ මහාචාර්යතුමනි. ගැටලුවක් ඇතුළත් ඒකට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් එහෙම මම කිව්වේ අතේ ඇඟිලි පහම එක නෑනේ. අපි එක එක මේ පරිසර වලින් ඇවිල්ලා තියෙන්නේ. අඩුපාඩු තියෙන පුළුවන් පාසල් 10165කින් පාසල් 5233ක්. ඒකෙන් පාසල් 5000. දැන් ඊයේ ගන්නකොට මේ වයම් පළාතේ මුල දවසේම පාසල් 48ට එන්න ඒක තමයි මේ වැඩපිළිවෙල සාර්ථකත්වය. ඒ බල ප්‍රදේශ වලට ඒ සෞඛ්‍ය විදුහල්පතිට ඒ කණ්ඩායමට තීරණය කරන්න පුළුවන්. මෙතන අවදානමක් තියෙනවද නැහැ. ඉතින් අපි ඒකත් එක්ක ජීවත් වුණා. එතකොට ගිය සතියේ ගන්නකොට පටන් ගන්නකොට 34යි ළමුන්. දෙවෙනි දවසේ 44යි. තුන්වෙනි දවසේ 51යි. ඊට පස්සේ 49යි. ඊට පස්සේ 45යි සිකුරාද. බොරු කියන්නේ කිසිම දෙයක්. නමුත් බලාපොරොත්තුව අර කියන මේ පහසුකම් නැති දරුවා ගෙදර ඉගෙන ගන්න වාතාවරණ නැති දරුවා කොවිඩ් නැත්තම් ඇයි පාසලට අපි ගෙන්න ගන්න යුතුයිනේ. මහාචාර්යතුමනි හිතවතෙක් හෝ හිතවතියක් ඉන්නවා දුරකථනයේ. ඒ වගේම ඔබතුමන් කිව්වා වගේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ කතා කරන අයබෝන්. අයබෝන් නැත්තෙම මේ මම කියන්නේ ඊට පිටිකේ කොටසක් ඇත්තෙම අර ඉස්සෙල්ලා කතා කරපු අර මේ මහත්මිය කිව්වා. ඔන්න ඕක තමයි මේ ගරු මේ ලේකම්තුමනි தත්ත්වය. ඇත්තෙම ඔබතුමන්ලට බුදු වෙනවා. ඔබතුමන්ලා මේ දරුවෝ ගැන මේ විදිහට කටයුතු කරන්න කියන මම පියෙක්. ඇත්තම මේගොල්ලෝ මේ කරන්නේ හැමදාම මේ රට මේ ජාතිය විනාශ කරන තැනට තමයි හැමදේම අරගෙන යන්නේ. මේගොල්ලන්ගේ තියෙන වෙන ඇජෙන්ඩා. අනිත් එක මේකට උදව් කරන ගුරුවරු පිරිසක් ඉන්නවා. කනකාටුවෙන් වුණත් කියන්න ඕන ගුරු දෙවිවරු වුණා කියලා අපි හැඳින්වුවාට ඒගොල්ලෝ දැන් ව්‍යාපාර කරනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරගෙන යන හින්දා ඒගොල්ලෝ විරුද්ධයි මේක විවෘත කරනවා ඉස්කෝලේ. ඉතින් මේ තත්ත්වය තේරුම් අරගෙන ඔබතුමන්ලා මේ කරන දේ ඔය තියෙන පොඩි අඩුපාඩු ඉස්කෝල පටන් ගත්තට පස්සේ ගුරුවරුම ඒ ආදි ශිෂ්‍යයෝ ඇවිල්ලා එකතු වෙලා ඒ දෙමව්පියෝ ඒගොල්ලෝ හදාගනි. ඔය ඉතින් 100%ක් හැමදේම රජයෙන් සම්පූර්ණ කරනකම් බලන් ඉන්න බෑ. ඇත්තම දැන් මේ ඔය කියන විරුද්ධ වෙන අයගේ දරුවෝ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්ටර්නෙට් එකෙන් ඔය දේවල් කරගන්නවා. මේ අනිත් එක මේ නාගරිකව මම කොළඹේ ඉන්නේ මේ වතුවලේ මේ නාගරික පැල්පත් නිවාසවල ඉන්න ළමයි වෙන අපරාධ වලට මේ යන්තම් මේ ගලවගෙන ඉන්න මේ කුඩු අර එහෙම මත වසංගත වලින් මේ ළමයි වෙන දේවල් වලට යොමු වෙනවා. ඇත්තම මේ දෙකට මේකට විරුද්ධ වෙන අයට මේවා කන් දෙන්න එපා. මේගොල්ලෝ මේ ජාතිය මේ විනාශ කරපු මේ හැමදාම මේවට විරුද්ධ වෙච්ච මේ පිරිසක් මේ ඉන්නේ. ඔබ තමයි ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මහාචාර්යතුමනි ලේකම්තුමනි තව කාර්යයක්. දැන් මේ අන්තර්ජාල පහසුකම් ඔස්සේ ඔන්ලයින් ඔස්සේ දරුවෝ ඉගෙන ගන්නවනේ. සමහර වෙලාවට මට එක දුරකථන ඇමතුමකින් අපේ ප්‍රවෘත්ති ලැබිලා කිව්වා පුළුවන් නම් ලේකම්තුමන් එන වෙලාවේ කියන්න සමහර වෙලාවට මේ ඒ අදාළ ගුරුවරයාට විෂය කරන පන්ති ගාසු නොගෙව්වොත් ඒ කියන්නේ ඔන්ලයින් ගාසු ගෙව්වේ නැතොත් අර කනෙක්ෂන් එක සම්බන්ධතාවය ඊළඟ දවසේ එන්නේ. ඒ දරුවට පොඩි හෝ අතපසුවීමක් වුණොත් ඒ දරුවට ඔන්ලයින් ක්ලාස් එක නැහැ එදාට. මෙන්න මේ වගේ තත්ත්වයක් ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් තියෙන අයට ප්‍රශ්නයක්. ඒතකොට නැති දරුවට මුකුත්ම නැහැ. ඉතින් ඒකින්ද පහුගිය කාලේ මධ්‍යම පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් තිලක් ඒකනායක මහත්මයා හොඳ අපූර්ව වැඩපිළිවෙලක් මේ සකස් කරලා තිබුණා. එතුමාවත් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මහාචාර්යතුමනි යමක් කියනවද දැන් මේ තත්ත්වය සම්බන්ධයෙන්? වශයෙන්ම දැන් ගත්තොත් එහෙම මම ඔබතුමීට මේ දෙන්නම් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අපි මේ පිළිබඳ අධ්‍යයනයක යෙදුණා. හරිනේ. එතකොට ගත්තොත් එහෙම ඔය කියන කරුණු සියලුම දේවල් ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ ක්‍රමවේදවල ගැටලු. ඔකේ පළවෙනිම ගැටලුව තමයි අති දුෂ්කර පාසල්, දරිද්‍රතාවයට ලක්ව සිටින පාසල්, පහළ ආර්ථික මට්ටම් වල සිසුන් දරුවන්, ජනප්‍රිය පාසල්වල පහළ සමාජ ආර්ථික මට්ටම් වල සිසුන් ඇතුළු සැලකිය යුතු සිසුන් පිරිතුර ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ක්‍රමවේද සහ ප්‍රවේශීමේ බාධා ඇතිවීම. ඒක විග්‍රහ කරන්න මං යන්නේ වෙලාව නැති නිසා. නමුත් මං ඔබතුමියට මේක දෙන්නම්. මේක නිකන් මේ තනියෙන් ගන්න තීරණයක් නෙවෙයි.
එතකොට මේ සියලුම කරුණු අපි ඉදිරිපත් කරනවා මේ අපේ මේ කොවිඩ් මේ 19 නිවාරණය කිරීමේ කාර්යසාධක බලකාය. එතකොට එතන ඉන්නවා ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා ඉන්නවා. එතකොට ගරු සෞඛ්‍ය ඇමතිතුමිය ඉන්නවා. එතුමියත් මමක්. එතකොට එතන සෞඛ්‍යංශයේ බලධාරීන් ඉන්නවා. මව්පියවරුන් ඉන්නවා. දැන් මම ඇත්තටම මේ සුධර්ම මිස් මම මේ වැඩසටහන මම මේ කතා කරනකොට මිනිස්සු රට හිතන්න පුළුවන් මෙයා ඇවිල්ලා මේ අද සුභාරතීට ආවේ මේ බලෙන් මේ ටික කියලා යන්නද කියලා. ඇත්තටම ගත්තොත් මම ඊටාම කාර්යබහුලයි අද. අද මට ඇත්තටම මම බැහැයි කියන්නේ. නමුත් මොකද දැන් මේක නැත්තම් හිතනවනේ මේ මෙහෙම කියලා. එහෙම චරිතයක් නෙවෙයි මම. ඇවිල්ලා දැන් ওই විදිහට මාධ්‍යයට ඇවිල්ලා මේක දැන් අර කියන කරුණ වලට මම සන්තෝෂයි නිහතමානීව ඇතුලෙන්. මොකද මේක රට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක රජයේ ඉන්නවා කියන එක. නැත්තම් මේක අර්ථකථනය කරන්න පුළුවන් මේ ලේකම්තුමා මේ වැඩසටහනක් දාගත්ත අද මේ විවාදයේ තියෙනවා අධ්‍යාපනයේ. එහෙම එකක් නැහැ. ඇත්තටම ගත්තොත් මේවා කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කටයුත්ත නිසාම තමයි අපි බලන්නේ දෙමටගොඩ. එතකොට අපි ගමු මෙතන බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, කොරළවැල්ල ඒ ආශ්‍රිත ඉතන දරුවෝ. එතකොට මේ තියෙනවා ළමයි අද ගත්තොත් එහෙම මාර්තු මාසේ 16 ඉඳලා අප්‍රේල් 7 වෙනිදා වෙනකන් දරුවන් නොසලකා හැරීමට ලක්වීමේ දැඩි අවධානම. ගෙදර තියෙන ළමුන්ට එරෙහි කුරුරත්වයේ සාමාන්‍ය අගයට 140කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේක අනතුරු අඟවනවා මේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල මේ දකුණු ආසියාවේ තව මිලියන දැන් 240ක් ඉන්නවා. තව ළමුන් මිලියන 140ක් නැවත පාසලට නොපැමිණ අධ්‍යාපනයෙන් ඇදහිලීමේ අවධානම තියෙනවා. ඉතින් මම ඕනෑම මහත්තයෙක් මම නම කියන්නේ මේ කියන්නේ මම කියන්නේ අර පෙර පරිදි ওই විදිහට විරුද්ධ වෙලා මෙහෙම නෙමෙයි මේකට එක්කහුව වෙලා අඩුපාඩු තියෙනවා නම් කියන්න. අපි අපේ රටේ අනාගතය හදන්න නම් දරුවන්ට අපි අධ්‍යාපනය දෙමු. අපි කියමු දැන් මේක මං කල්පනා කරන විදිහ දැන් අපි කියමු මේ අම්බලන්ගොඩ පාසල් දෙකකට නිරෝධායන පවුලෙන් ළමයි දෙන්නෙක් එනවා. එතකොට මෙතන වගකීම් විරහිතයිනේ. නමුත් ඒ ළමයි දෙන්න ආවා කියලා ඒ ඉස්කෝලේ හැමදාම වහන්න බෑනේ. අපි එනවා ඊට පස්සේ ඒ සෞඛ්‍ය ක්‍රමවේද තියෙනවා. විස බීජ හරණය කරනවා නැවත පටන් ගන්නවා. මෙන්න මේක තමයි මා දකින නිව් නෝමල් නව සාමාන්‍යතාව කියන එක මා පෞද්ගලිකව හඳුනගත්තේ අවබෝධ කරගත්තේ මෙන්න මේක තමයි. කොළමුණත් එහෙම තමයි වෙන්න පුළුවන්. අපේ ගෙදර වුණත් දැන් අපි ගේ අතහැරලා යනවාද මේ මට සරම් පැහැදුණා කියලා. දැන් මේ කොවිඩ් දසදහස් ගණන් කාලේ ඒ එක්කන ගෙවල් අත එහෙම කරන්න බෑනේ. ඒ නිසා මේකට සෞඛ්‍ය ක්‍රමවේද තියෙනවා එන්නතක් හොයාගන්නකම් අපි ඒකේ නිරෝධයන් ලක් කරනවා විස බීජ හරණය කරනවා. අපි නැවත මේ රෝගීන් සුවල ජීවත් වෙනවා. හොඳයි. මහාචාර්යතුමනි මේ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ලොකු කාලයක් නොමැති වුණත් මේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් එක්ක පොඩ්ඩක් හෝ කතා කරන්න තියෙනවා නම් මේ වෙලාවේ වැදගත් ඒකයි ඔබතුමාන්ව සම්බන්ධ කරගන්නේ. දැන් මධ්‍යම පළාත තුල ඔබතුමා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. මේකේ සාර්ථකයිද? මොකක්ද ඔබතුමාන්ගේ ඒ සම්බන්ධයෙන් අදහස? මධ්‍යම පළාතේ මේ කොවිඩ් වසරත් සමග අපි ඒකට මුහුණ දෙන්න වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා. එක වැඩසටහනක් තමයි අපි දන්නවා මේක ඇත්තටම දරුවන්ට අභියෝගයක්. මේ දරුවන්ට තියෙන ශිෂ්‍ය ජීවිතය තමයි දවසින් දවස ගෙවිලා යන්නේ. අපි ආපහු ඒ ජීවිතය ආපහු දරුවන්ට දෙන්න බෑ. ඒ නිසා අපි කල්පනා කරා මේ අභියෝගයට මුහුණ දීම සඳහා වැඩපිළිවෙලක් සැලසුම් කරන්නට ඕන කියලා. ඒ අනුව අපි මේ දරුවන් වෙනුවෙන් දැන් මධ්‍යම පළාතේ තියෙන පහසුකම් බලපුවාම මේ ඔන්ලයින් ක්‍රමයට අපිට යන්න පුළුවන් 145ක් පමණයි. ඒ නිසා අපි කල්පනා කරා මොකද මධ්‍යම පළාතේ පාසල් වලින් තුනෙන් එකක් ද්‍රවිඩ මාධ්‍ය පාසල් ඒකෙනුත් විශාල ප්‍රමාණයක් වතු ආශ්‍රිත පාසල්. මේ අභියෝග දරුවන්ට තියෙනවා. ඒ නිසා අපි හැම දරුවෙකුටම විශේෂයෙන්ම අපි සාමාන්‍ය පෙළ මුලින්ම අවධානය යොමු කරලා සාමාන්‍ය පෙළ විභාගයට යන 41000ක් දරුවෝ වෙනුවෙන් මේ ඔන්ලයින් ක්‍රමයට අමතරව හැම දරුවෙකුටම ස්වයං අධ්‍යයන කට්ටලයක් අපි මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි මධ්‍යම පළාතේ YouTube හරහා itvlk.com කියලා නාලිකාවක් ආරම්භ කරලා තිනවා. ඒ නාලිකාව හරහා සියලුම විෂයන් අපි විනාඩි 15ක විතර පාඩමක් ඉදිරිපත් කරනවා. ඒට සමගාමීව අර ස්වයං අධ්‍යයන කට්ටලයේ දරුවට පරිහරණය කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මට උඟා දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් ගුරුවරුන්ගෙන් ඒගොල්ලන්ගේ ඇගීම් කරලා තියෙනවා මේ කිසිදු පහසුකමක් නැති දරුවෝ වෙනුවෙන්
මෙවැනි වැඩසටහනක් සැලසුම් කිරීම ගැන ඒගොල්ලෝ බොහොම ඇගීමක් කරලා තිනවා. ඉතින් මට කියන්න ඕනන්නේ මේ කොවිඩ් කියන්නේ අපිට අභියෝගයක්. දරුවන්ටත් අභියෝගයක්. ඉතින් අපි දරුවන්ට හැමදාම මේ ප්‍රශ්න ගැටලු කිය ඉඳලා වැඩක් නැහැ. මේ දරුවන්ට අභියෝගයට මුහුණ දෙන්නට සූදානම් කරනවා. මයිගාවට ඒවල තියෙනවා සමහර දෙමව්පියෝ වළපන්නේ වීඩියෝ මේ වගේ ප්‍රදේශවල දෙමව්පියෝ වීඩියෝ කරලා පොඩි ඒගොල්ලන්ගේ අදහස් දක්වලා දිනවා. එයයි කියනවා මේ අභියෝගයට මේකට මේ සත්‍යයට අපේ දරුවෝ පුර කරන්න ඕන. හොඳයි බොහොම ස්තුතියි තිලක් ඒකනායක මහත්මයාණනි. මහාචාර්යතුමනි යමක් කියනවද? මධ්‍යම පළාත සාර්ථකයිද මේ වැඩේ? කොහොමද ඔබතුමාලගේ අධ්‍යයනය? ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ මධ්‍යම පළාතට මම ගියා. ඔය මේ පටන් ගන්න ඉස්සෙල්ලම ඔය වැඩසටහන එතුමා ඉදිරිපත් කරායින් පස්සේ පළාත් අධ්‍යක්ෂවරුන් 9 දෙනත් එක්කලා එතකොට මම ඕක ශනිකව IKTV.ak මම බැලුවා විද්‍යාව ප්‍රවේණිය ඉතාම ලස්සනට කරනවා. ඒ වගේම සබරගම පළාත සතිපාසල, එතකොට මේ වයඹ පළාත, දකුණු පළාත, ඔය හැම පළාතකම ඒගොල්ලන්ට ආවේනික වෙච්ච සුවිශේෂී වැඩසටහන් කරනවා මේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා ඒ කරන ක්‍රියාකාරකම් මම කල්පනා කළා ඒගොල්ල විසින්ම ඉදිරිපත් කළ යුතුයි කියන සංකල්පය මත මට මේ රූපවාහිනී නාලිකාවලට මට කතා කරා මං කරේ මුලින්ම දැන් තව මට පළාත් අධ්‍යක්ෂවරු 3 දෙනයි මට අවස්ථාව දෙන්න තියෙන්නේ. එතකොට ඔය මධ්‍යම පළාතේ අධ්‍යක්ෂකවරයයි වයම් පළාතේ අධ්‍යක්ෂකවරයයි රූපවාහිනී වැඩසටහනකට ගෙන්නුවා. දැන් ඊයේ රෑ ගත්තොත් එහෙම දකුණු පළාතයි ඌව පළාතයි ඒ වගේම අපේ ඔය අම්මා කෙනෙක් වගේ ඉන්නවා භද්‍රා විතානගේ කියලා. එතුමිය මේ ගොඩක් ඔය මේ දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය පිළිබඳ මේ ඔක්කොම වාර්තා සකස් කරන්න මధుර අවේහැල්ල මහත්මියත් එක්ක උදව් කරනවා. අතිරේක ලේකම්වරු මම මේ එක්කෙනෙක් එක්කලා යවනවා. එතකොට සබරගමු පළාතේ යවුව සෙනසුරාදාට. එතකොට දැන් මධ්‍යම පළාත, උතුරු මැද පළාතයි නැගෙනහිර පළාතයි එදා අවස්ථාවක් දුන්නා. නමුත් ඒගොල්ලෝ ආවොත් එහෙම නැවත ගිහිල්ලා දවස් 14ක් නිරෝධායන වෙන නිසා ආවේ නැහැ. තව මට දෙන්න තියෙන අවස්ථාව මොකද ඒගොල්ලන්ගෙන්ම අහගන්න ඕනේ. දැන් අර සඳනායක මහත්මිය කිව්වා යටිතර පහසුකම් සංවර්ධන වැඩසටහනේ දරිද්‍රතාවය නියෝජන යාපනයේ සියලුම දේවල් කියන්නේ යාපනයේ කිලිනොච්චිය, පුත්තලම, වවුනියාව, මන්නාරම, අනුරාධපුරය, බදුල්ල, පොළොන්නරුව, මාතලේ නුවර, මේ හම්බන්තොට ඔය කියන සෑම පළාතකටම මේ පහුගිය ටිකේ ගියා. මේ කොවිඩ් එක නැත්තම් දෙසැම්බර් 31 වෙනිදා මේ රජය විශේෂයෙන් මේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනිත් අමාත්‍යාංශ ටික එක්කහුව වෙලා ගිහලා මේ අධ්‍යාපනය පිළිබඳ ගැටලු අපි හැම දිස්ත්‍රික්කෙම කතා කරා. මටත් ආරාධනා ලැබෙනවා මේ ගරු මේ අග්‍රාමාත්‍යතුමාගේ මේ සංකල්පය අනුව දරිද්‍රතාවය මේ අවසන් කිරීමේ වැඩසටහන ඇතුලේ අධ්‍යාපනය තමයි පළවෙනිම අවස්ථාව දෙන්නේ. ඒකට තමයි ගොඩක් ගැටලු තියෙන්නේ. ඒ හැම දෙයකටම කතා කරලා. ඒතකොට ජනාධිපතිතුමා ගිහිල්ලා ගමට ගිහිල්ලා වැඩසටහන් ගේනවනේ. ඒක දින සියලුම ඔය ගුරු මේවා. එතකොට මේ අපි සම්බන්ධ වෙලා තියෙනවනේ පහුගිය කාලේ. මං අගෝස්තු 17 එනවා. අද දෙසැම්බර් 1 දැන් මතක් වෙන්නේ. එතකොට මේ ටිකට ඔය ඔක්කොම ගියා කිව්වම අධ්‍යාපන ඇමතුමා යනවා. ඒත පෞද්ගලික කාර්ය මණ්ඩලය යනවා. අනිත් එක මහාචාර්යතුමනි දැන් බස්නාහිර පළාතේ මොකද්ද තීරණය අතරම? බස්නාහිර පළාතේ ගත්තොත් එහෙම මේ සුධර්ම මිස්න් අර එක පීඑක් හරි කවුරු හරි කතා කරන්නේ මට කතා කරන ගුරුවරු කතා කරනවා මම ළඟ තියෙනවා. සර් මේ ඇයි සර් ජනවාරි වල කරන්නේ? මේ අපසාමාන්‍ය පෙළ කරන්නකෝ මේ දෙසැම්බර් වල. දැන් බස්නාහිර පළාතේ අධ්‍යාපන පළාත් අධ්‍යක්ෂක මේ නෝනිස් මහත්තයාවත් මං යවුව රූපවාහිනී වැඩසටහනකට. ඔන්න එතුමන් ඉන්නවා දැන් දුරකථනයේ සම්බන්ධ වෙලා ශ්‍රීලාල් නෝනිස් මහත්මයා. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්. දැන් මොකද මේ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිළිබඳව ඔබතුමන්ගේ අධ්‍යයනය හා ඒ සඳහා සැලසුම? ඔව් ඇත්තටම දැන් ලංකාවේ සීලුම් පළාත්වල පාසල් ආරම්භ වෙලා තියෙන අපේ පළාත ඇර. ඉතින් බස්නාහිර පළාතේ අපි හැම දෙනෙක්ම බලාගෙන ඉන්නවා කවද්ද පාසල් ආරම්භ වෙන්නේ කියන කාරණේ. විශේෂයෙන් බස්නාහිර පළාතේ කලාප කාර්යාල කලාප අධ්‍යාපන කාර්යාල 11ක් තියෙනවා. ඒකට මේ 11ෙම එක විදිහේ මේ සත්‍යයක් දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් බස්නාහිර පළාතක තම ගොඩක් දෙනෙක් හිතන්නේ කොළඹ ගැන. නමුත් කොළඹ විතරක් නෙවෙයි බස්නාහිර පළාතේ ඉතාම දුෂ්කර පාසල් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව මම ලේකම්තුමාත් එක්ක සාකච්ඡා කළා. එතකොට මම මතක් කළේ
පළාතක් හැටියට පාසල් පටන් ගැනීම ටිකක් අසීරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ වගේ පාසල් පටන් ගැනීමේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. නමුත් කලාප මට්ටමින් පාසල් ආරම්භ කිරීම සඳහා තීරණයක් ගත්තොත් කලාපයකින් සාමාන්‍ය 60%ක් විතර පාසල් ආරම්භ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. කිසිම ගැටලුකාරී තත්ත්වයක් නොමැතිව ආරම්භ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ග්‍රාමීය පාසල් ටික. විශේෂයෙන්ම මතක අධ්‍යාපන කලාපේ කලාපද්‍යතුම මතක් කළා පාසල් 134න් 80ක් පටන් ගන්න පුළුවන් තත්ත්වය තියෙනවා කියලා කිසිම කොවිඩ් ගැටලුවක් නැති ප්‍රදේශවල. ඒ වගේ කලාප මට්ටමින් හොයලා බැලුවොත් ළමයින්ට ග්‍රාමීය ප්‍රදේශවල පාසල් පටන් ගන්න පුළුවන්කම තියෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟත්වය ලබාගෙන. විශේෂයෙන්ම මේ දුෂ්කර ප්‍රදේශවලට යනකොට ළමයි අර ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලට යොමු නොවන තත්ත්වයක් තියෙන්නේ. 25-30ක් පමණ ප්‍රමාණයක් ඉන්න බස්නාහිර පළාතෙත් 12 අධ්‍යාපන ක්‍රම වලට සම්බන්ධ නොවෙන කිසිම අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒ නිසා ගම්බද මතුගම අධ්‍යාපන කලාපයේ කෙලින්කන්ද වගේ දුෂ්කර පාසල් වල ළමයි සඳහා ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒ ගුරුවරුත් ඉන්නේ ගමේමයි, ළමයි ටිකත් ගමේ ළමයි ටික විතරයි එන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. සොයා බලලා අසෞඛ්‍ය අංශ එකඟතාවය ලැබෙනවා නම් කලාප මට්ටමින් අවස්ථා ලබා දීම වඩා සුදුසුයි කියන කාරණේ තමයි අපි අපේක්ෂා කරන්නේ. දැනට අපි පසුගිය කොවිඩ් රැල්ල අවස්ථාවේ සෝදානම් වුණා පාසල් වල සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු සෝදානම් කරලා තියෙන්නේ. ඒ සෝදානම තාමත් තියෙනවා. අපිට තවත් සකස් කරගන්න පුළුවන්කම තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඊසරිත අපිට මුදල් ලබා දුන්නා. ඒ සඳහා මෙවරත් පාසල් ආරම්භ වෙනවා නම් අපිට මුදල් ලබා දීමට බලාපොරොත්තු වෙන බව දරුණු දීලා තියෙනවා. මේ කොමාරි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම තමයි වඩා සුදුසු සෞඛ්‍ය අංශයේ එකඟත්වය ලැබෙනවා නම් හොඳයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි ශ්‍රීලාල් නෝනිස් මහත්මයාණනි මහාචාර්යතුමනි එතුමන් කියන අවස්ථාව දෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන් විදිහට කියලා එතුමන් මේ ඉල්ලීම තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි කියමු දැන් එතුමා කිව්වනේ කොළඹ තදාසන්න නාගරික ප්‍රදේශවල මේක කරන්න බැරි වෙයි කියන එක. නමුත් සුධර්මමේස් අපි නිර්මාණශීලීව කටයුතු කරොත් එහෙම අපිට පුළුවන් අඩුම ගානේ දැන් අපි බර තියන්නේ නැහනේ ළමයා පාසලටම ගේන්න කියන එක. අපි ගුරු ගෙදර වැඩසටහන කරනවා. 3 වෙනි පාසල් වාරය සඳහා ගුරු ගෙදර වැඩසටහන යටතේ 2, 3, 4 සඳහා විෂයන් 4ක් ආවරණය කරනවා. ඊට පස්සේ 6 සිට 11 දක්වා හර විෂයන් 8ක් අපි ආවරණය කරනවා. මගේ ළඟ තියෙනවා කාලසටහන තියෙනවා ගුරු ගෙදර. එතකොට අපි මේ ඒ වගේම අපස උසස් පෙළ සඳහා විෂයන් 13ක් පාඩම් 2600 ගානක් දැන් විකාශනය කරනවා. දවසකට පැය 15ක් රූපවාහිනී නාලිකාව රජයේ රූපවාහිනී නාලිකාවේ නේත්‍රා channel I හරහා මේ කාලසටහන දාලා තියෙන උදේ 4 ඉඳලා දවස පුරාම මේ වැඩසටහන කරනවා. එතකොට අපි ඒක කරනවා. ඊට පස්සේ දැන් අර මධ්‍යම පළාතේ කිව්වා වගේ නිර්මාණශීලී වැඩ කරනවා. ගුවන්විදුලිය අනිවාර්යයෙන්ම දැන් අනිවාර්යයෙන්ම ගුවන්විදුලිය යනවා. මාවත් සම්බන්ධ කරගත්ත දවසක් ඌව උඩරට. එතකොට මේ ඔක්කොමත් කරද්දී අපි බලන්නේ කෙසේ හෝ දරුවාට මේ අධ්‍යාපනය ලබා දෙන්න. දැන් අපි ගත්තොත් එහෙම අපි එකහු කරන තොරතුරු info.moi.gov.lk කියලා විෂය නිර්දේශයේ කොච්චරක් දුරට ආවරණය කරාද කියලා දැනට මං ඊයේ විශ්ලේෂණය කරාන් පස්සේ සියලුම විෂයන් 54ක් තියෙනවා. ඒකේ ඒ ලැබිච්ච ගාන තියෙනවා මට මතක හැටියට 10000කට කිට්ටු වෙන්න අපිට දැන් ගුරුවරු එවල තියෙනවා. අපේ සාමාන්‍ය පෙළ මං ඉල්ලා සිටිනවා ඒ සෑම ගුරුවරුන්ගේ මේ වෙබ් අඩවියට පිවිසිලා තොරතුරු ටික දෙන්න කියලා. එතකොට අපිට අධ්‍යාපන ඇමතුමාට මේ තොරතුරු දෙන්න පුළුවන් හෙට අනිද්දා වෙනකොට කොයිතරම් දුරට විෂය නිර්දේශ ආවරණය වෙලා තියෙනවද කියලා. අපිට ලොකු කලබලයක් නැහැ. දැන් අපි මේක කරේ සද්භාවයෙන් මේ විවේචන ඔක්කොටම හොඳින් සවන් දෙනවා. නමුත් විවේචන වලට එල්ලුණයි කියලා විවේචන වලට බයයි අපිට රටක් මේ වහගෙන ඉන්න බැහැනේ. ඇත්තටම ඒ නිසා බුද්ධිමත් රජයක් විදිහට අපේ දැනුම් පාදක වෙච්ච මානව ප්‍රාග්ධන සංවර්ධනයේ කේන්ද්‍රයක් උදෙසා අධ්‍යාපනයේ කාලානුරූපී පරිවර්තනයකට අපි ලක් කරගන්න ඕනේ. ඒ නිසා තමයි නිර්මාණශීලීව යන්නේ. ඉතින් එතුමා කිව්වා වගේ ඒ පළාතේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එතුමා කිව්වනේ ඔය පාසල් තියෙනවා කියලා ලංකාවේ එක දරුවෙක් යන පාසලක් තියෙනවා. හොරණ තියෙනවා ළමයි 10 දෙනෙක් යන පාසලක්. වතු පාසලක් තියෙනවා. ඒ වගේම ලංකාවේ එක ළමයෙක් යන පාසලක් ළමයි දෙන්නෙක් යන පාසල් කීපයක් තියෙනවා. 3 දෙනෙක් යන 6 දෙනෙක් යන 7 දෙනෙක් යන වගේ මගේ ළඟ දැන් තියෙනවා. ඔබතුමීට මම පෙන්නන්නම්
එක ළමයි දෙන්නේ 3 දෙනෙක් වගේ ළමයි 140ක් දක්වා තියෙන සංඛ්‍යාත්මක. එතකොට අපේ ලංකාවේ තියෙනවා පාසල් සිසුන් 100ට අඩු පාසල් තියෙනවා 2966ක්. මේක දුරස්ථභාවයේ ගැටලුවක් නෑ. පාසල් සිසුන් 50ට අඩු සංඛ්‍යාවක් තියෙනවා පාසල් 1468ක්. එතකොට අපි මෙන්න මේ විදිහට තමයි මේ කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මේ 100ක් අඩු පාසල් ලංකාවේ 10165න් 2966ක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ළමයි 500ට අඩු ළමයි මේ කියන්නේ 500ට අඩු පාසල් තියෙනවා 77.3ක් තියෙනවා. 91ක් තියෙනවා ළමයි 1000ට අඩු. එතකොට අපිට බැරිද එක ළමෙක් ගෙන්න ගන්න එක සති ඒ කියන්නේ සෙනසුරාදා ගෙන්නනවා 50ක් ඊට පස්සේ බ්‍රහස්පතින්දා ගෙනවා 50ක් අඟහරුවාදා ගෙනවා 50ක් සඳුදා බදාදා සිකුරාදා ගෙනවා 50ක් එහෙම නැත්නම් අපිට කල්පනා කරන්න පුළුවන් උදේ හවස ගෙන එක දවසක් හරි පාසලට ගෙනල්ලා ඒ ටික දීලා ඊට පස්සේ අර විදිය සංකලනයක් අනුව මේවා තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මම කරුණාවෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩේට අපි එක්කහුව වෙලා දැන් ඔබතුමිය ගත්තු අපූර්ව පූර්විකාව වැඩසටහන පටන් ගන්නකොට පාසල් ඇරෙනවා වන්දනාගාර වැහෙනවා. ඒක නේද මේ අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපනය දුන්නොත් ඔය ආකල්ප ඔය විදිහට විරෝධතා චෝදනා ඒව නිකන් අර මේ විදිහට අපි මේ පරණ රටාව අපි නැවත මේක තමයි සමාජයේ වෙනස අපි දකින්න ඕන. ඒ කියන්නේ මේ සුබවාදීව කතා කරන්න අඩුපාඩු තියෙනවා නම් ඒවා සුහදව පෙන්නලා දෙන්න ඇවිල්ලා කතා කරන්න මේක තියෙනවා කියලා. දැන් මං අර ඉස්සෙල්ලම කිව්වේ මේක කතා නොකර කියන්න බැහැනේ. දැන් මම නෙවෙයිනේ කිව්වේ. අර මේ මටත් ඒක අමතකුණ අපි මුළු දිස්ත්‍රික්ක පුරා ගියා කියලා මහත් මේවා කරා. ඇත්තටම ගත්තොත් එහෙම අපේ මේ වැඩසටහන යටතේ අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයෙන් අපිට දීලා තියෙනවා බිලියන 365ක්. බිලියන 365ක්. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා බිලියන 100 කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ උසස් අධ්‍යාපනයත් එක්ක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවත් එක්ක බිලියන 126.4ක්. එතකොට කාන්තා ළමා සහ පාසල් යටිතල පහසුකම් සඳහා බිලියන 30.45යි. ඊට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා බිලියන 2.06යි. ඊට පස්සේ වෘත්තීය පුහුණු සඳහා බිලියන 13.06යි. එතකොට බෞද්ධ ශාසන ඒ සඳහා බිලියන 4.72යි. එතකොට සමස්ත ඓක්‍ය බිලියන 170.843යි. ඒ නිසා පළාත් මේ සඳහා දීලා තිනවා බිලියන 188.6ක්. සමස්ත බිලියන 365.43ක් දීලා තිනවා. එතකොට මේ සඳහා අපිට මොනවාද තියෙන වැඩපිළිවෙල අපි වැඩපිළිවෙල තමයි අපි අධ්‍යාපනය වෙන තැනකට ගෙනියන්න ඕනේ. ඒ සඳහා අපි සැදී පෙර පාසල් අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා පැහැදිලි මාර්ග සතියමක් කියන්නේ රෝඩ් මැප් එකක් හදන්න ඕනේ. පෙර පාසල් අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන සමස්ත ශාස්ත්‍රීය ආවරණය පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිපාදනය. මේ වගේ මට ගොඩක් කියන්න පුළුවන්. මහාචාර්යතුමනි ඇත්තටම දැන් අද අපි මේ සාකච්ඡාවෙන් පස්සේ ඉදිරියේදී අපි කතා කරමු. කොහොමද ඔය වෛශේෂ විවාදේරුත් අනතුරුව මේ අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් කොහොමද කියලා මේ ජනතා අපේක්ෂා අනාගත අපේක්ෂා ඉටු කරන්න. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි මේ වගේ වෙලාවක කාර්යබහුල වෙලාවක ඔබතුමාගේ පැමිණීම මේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන්. ඒකයි අපිට තියෙන ඉතාමත්ම වැදගත්ම කාරණය. ඉතින් බොහොම පින් ඔබතුමන්ට මේ දැයේ දූ දරුවන් වෙනුවෙන් මේ අධ්‍යාපනය විතරක් නෙමෙයි මිනිසුන්ගේ මනසට නැත්තම් මිනිසුන්ගේ ජන විඥාණයට යමක් එකතු කරන්න ඔබතුමන් අපිත් එක්ක එකතු වීම පිළිබඳව අපේ ගෞරවපූර්වක ස්තුතිය ප්‍රණාමය ඔබතුමන්ට පුද කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයාණනි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. හොඳයි. අර ඔබතුමන් අර කියන්නේ හොඳ කණ්ඩායමක් ඉන්නවා නම් වැඩේ කරගන්න පහසුයි කියලා. ඒ වගේ තමයි අදත් අපේ නිෂ්පාදක කණ්ඩායමට බෙහෙම ස්තුතියි. අපි රට වටා යන්න හැකියාව ලැබුණා. විවිධ අදහස් දැනගන්න ලැබුණා. තාක්ෂණික මෙහෙයුම රජීව නානායක්කාර නිලන්ත මුණු පොත ඔස්සේ අපට සහයෝගය දුන්නා. නිෂ්පාදනය කළා පවිත්‍රාකේෂණී නානායක්කාර මම සුධර්මිකා විජේරත්න. එහෙමනම් සුබ අනාගතයක් වෙනුවෙන් අපි පෙළ ගැහෙමු මහාචාර්යතුමනි. එහෙමනම් සුබ දවසක් සියලු දෙනාටම. ආයිබෝවන්.